එන්න බලන්න පළවෙනි ප්‍රශ්නය. මූලික මිනිස් අවශ්‍යතා පමණක් අඩංගු පිළිතුර තෝරන්න. හරි පට්ට ලේසි ළමයි මම මේ වගේ වට වැඩි කාලයක් ගත කරන්නේ නැහැ. මූලික මිනිස් අවශ්‍යතා අඩංගු පිළිතුර 3 ළමයි. මූලික මිනිස් අවශ්‍යතා 4යිනේ. මොනවද? ආහාර, ඇඳුම්, නිවාස ප්‍රධාන 3 මේක. සමහර අවස්ථාවලදී අපි 4 වෙනි එකත් ඔය ජලය කියන එකත් ගන්නවා. හැබැයි අපි ප්‍රධාන 3 විදිහට ගන්නෙ මේ 3 තමයි. හරිනේ? ඔව්. දෙවෙනි එකට එන්න. ව්‍යාපාරයක් අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කිරීම. යම් භාණ්ඩයක් බහුල ස්ථානයක සිට එම භාණ්ඩය සඳහා විශාල ඉල්ලුමක් පවතින වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම. යනාදිය තුළින් පිළිඹු වන ව්‍යාපාර ගති ලක්ෂණය මොකක්ද කියලා යහන්නේ. සාමාන්‍යයෙන් මතක තියාගන්න ළමයි A level විභාගේ මේ ගති ලක්ෂණ කියන කොටසෙන් සෑහෙන ප්‍රශ්න අහන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කේස් ස්ටඩි පැත්තට බර කළ ළමයි මේ ව්‍යාපාර ගති ලක්ෂණ කොටසෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මොකක් හරි සිද්ධියක් දීලා ඔයාගෙන් අහනවා ඊට සිද්ධිය තුළින් පිළිඹු වන ව්‍යාපාර ගති ලක්ෂණ මොනවද? රයිට්? ඒක පැහැදිලි කරන්න උදාහරණත් එක්ක. එතකොට මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ළමයින්ට කියන විශේෂම කාරණාව තමයි අනිවාර්යයෙන්ම ළමයි මෙන්න මේ ව්‍යාපාර ගති ලක්ෂණ සහ ඒක සම්බන්ධ කරුණු කාරණා ටික හොඳට බලාගෙන යන්න, හොඳට පාඩම් කරගන්න. මොකද ඒව ඕගොල්ලන්ගේ A level විභාගෙදිත් අහනවා, අපේ පේපර් වලත් අහනවා. රයිට්? එතකොට ඕගොල්ලෝ දන්නවා ළමයි ව්‍යාපාර ගති ලක්ෂණ කියන එක ගත්තාම ප්‍රධාන වශයෙන් ගති ලක්ෂණ 7ක් තිබුණානේ. එතකොට මේ ගති ලක්ෂණ 7 මොනවද? රයිට්? ඒකේ අඩංගු උනේ මොනවද? ඔය කියන කරුණු කාරණා ටික යම් මට්ටමකට මතක තියාගන්න ඕනේ. මේකේ දැන් මේකට උත්තරේ විදිහට එන්නේ. ඒ කියන්නේ අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පරිවර්තනය කිරීමයි භාණ්ඩයක් බහුල ස්ථානයක සිට විශාල ඉල්ලුමක් පවතින වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමයි කියන එකට එන්නේ ළමයි. මෙන්න මේක. උවමනා නිර්මාණය කිරීම. උවමනා නිර්මාණය කිරීම ගති ලක්ෂණය ඇතුලේ තමයි මේ 1 සහ 2 තියෙන්නේ. 1 සහ 2 තියෙන්නේ. මේකෙදිත් මම පොඩ්ඩක් මෙන්න මේ කාරණාව කියලා ඉන්නම්. ගොඩක් අය පටල ගන්න දෙකක් තමයි මෙන්න මේ දෙක. විකුණුම් හෝ හෝමාරු වීම සිදුවීම, භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම. මම දකිනවා සාමාන්‍යයෙන් අපේ ඔය level up papers සහ revision papers දුන්නාම දරුවෝ ගොඩාක් අය මේ දෙක පටල ගන්නවා. හරිද? ළමයි විකුණුම් හෝ හෝමාරු වීම සිදුවීම කියලා කිව්වේ මොකද්ද? මෙන්න මෙහෙම එකක්. මේ අදහස ලියලා තියාගත්තා වුණත් කමක් නැහැ. දැන් ඉතින් මේක ඔහේ නිකන් බලාගෙන ඉන්න එපා. මේකට කෝලයක් පෑනක් අරගෙන මේ වැදගත් කරුණු සටහන් කරගන්න. මම මේ දෙන උපදෙස් සටහන් කරගන්න. පේපර් එකක් ලියනකොට සලකා බැලිය යුතු කරුණු මොනවද කියන ඒවා ඒ වැදගත් උපදෙස් සටහන් කරගන්න. ඒව සටහන් කරගෙන නැවත නැවත බලන්න. ආපහු ඊළඟට ඔයා භෞතික පන්තියේ හෝ ඔන්ලයින් පේපර් එකක් ලියන්න එන දවසට මේ වෙනකොට කරපු වැරදි එදාටත් කරන්න නැති වෙන මට්ටමට වැඩ කරන්න දැම්ම. පැහැදිලිද? එතකොට අද කරපු වැරදි ටික ආපහු ඊළඟ සතියේ දෙන පේපර් එකෙත් ඔයා කරනවා නම් වැඩක් නැහැ නේ ළමයි. මම කියන එක තේරෙනවද? එතකොට අද කරන වැරදි ටික ඊළඟ සතියවල මග අරගන්න ඕනේ. එතකොට විකුණුම් හෝ හෝමාරු වීම සිදුවීම කියන එකේ අදහස් තමයි ළමයි අපි කියනවා මේ භාණ්ඩ හා සේවා වැදගත්ම වචනේ තමයි මුදල්මය අගයක් මත. මුදල්මය අගයක් මත අපි කියනවා මොනව කරනවද? විකිණීම හෝ හෝමාරු කිරීම. මුදල්මය අගයක් මත විකිණීම හෝ හෝමාරු කිරීම තමයි ළමයි විකුණුම් හෝ හෝමාරුව කියලා කියන්නේ. පැහැදිලිද? මේ දෙවැනි එක භාණ්ඩ හා සේවා ගනුදෙනු වීම කියලා කියන්නේ අන් අයට විකිණීම සඳහා එක්ක භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරනවා. එහෙම නැත්නම් මිලදී ගන්නවා. දැන් මම උදාහරණයක් කිව්වොත් එහෙම ගාමන්ට් එකක් ළමයි මෙන්න මේ වැඩේනේ කරන්නේ. එයාලා අනික් අයට විකුණන්න ඇඳුම් මහනවා, ඇඳුම් නිෂ්පාදනය කරනවා. හැබැයි අපි හිතමු CIB, No Limit වගේ ඇඳුම් කඩයක් ගත්තොත් එහෙම මේගොල්ලෝ මේ වැඩේනේ කරන්නේ. ඒගොල්ලෝ ඇඳුම් නිෂ්පාදනය කරන්නේ නැහැ ළමයි. ඒගොල්ලෝ අනික් අයට විකුණන්න ඇඳුම් මිලදී ගන්නවා. පැහැදිලිද? මෙන්න මේ 1යි 2යි මෙතන තියෙන 1යි 2යි පටල ගන්න එපා. පළවෙනි එකේ අදහස තමයි මුදල්මය අගයක් පදනම් වෙනවා. මුදල්මය අගයක් මත විකුණුම් හෝ හෝමාරු වීම සිදු වෙනවා. දෙවෙනි එකේ අදහස් තමයි අන් අයට විකුණන්න එක්ක නිෂ්පාදනය කරනවා එක්ක මිලදී ගන්නවා. රයිට්? මේ ඔයගොල්ලෝ කරන පොදු වැරදි. හරිද? ඊළඟට
දැන් මේකේ ළමයි මේ MCQ ටික ගත්තාම හරිද? නිකන් ඔහේ ලියන්න බෑ. සෑහෙන කල්පනා කරන්න ඕනේ. සමහර ඒවාට එහෙම උත්තර නිකන් ඔහේ නිකන් හිතලා ලියන්න බෑ. පාඩම් කරපු පළියට ලියන්නත් බෑ. ටිකක් කල්පනා කරලා දැනගෙන අවබෝධයෙන් ඉන්න ඕනේ. නැත්තම් උත්තර ලියන්න බෑ ඉන්න. ස්වයං පෝෂිත ස්වාධීන ආර්ථිකයක් තුළ අන්තර්ජාතික වෙළඳාමේ ඇතිවන වර්ධනය. දැන් මේක මාර ලස්සනයි. දැන් කියන්නේ ස්වයං පෝෂිත ස්වාධීන ආර්ථිකයක් තියෙනවලු. මේ ආර්ථිකය ඇතුලේ අන්තර්ජාතික වෙළඳාම වර්ධනය වෙනවලු. දැන් සරලව මතක තියාගන්න අන්තර්ජාතික වෙළඳාම කියලා කියන්නේ විදේශ වෙළඳාම කියන්නේ. පළවෙනි පාඩමේ පොඩ්ඩක් කතා කරා 11 වෙනි පාඩමේ තියෙනවා. එතකොට විදේශ වෙළඳාමේ කොටස් දෙකයිනේ ළමයි. මොනවාද කොටස් දෙක? එකක් ආනයනය, අනිත් එක අපනයනය. දැන් මේ ප්‍රශ්නෙන් අහන්නේ ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයකට මේ ආනයනය අපනයනය පදනම් කරගත් විදේශ වෙළඳාම ආවහම මොකද්ද වෙන්නේ? ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ ළමයි ගෝලීකරණය. ඒකට කියන්නේ ගෝලීකරණය. දැන් වෙළඳාම දේශීය වගේම විදේශීයවත් වර්ධනය වෙනවා. ගෝලීකරණය. අනික ඒවා වැරදි. ආනයනය කියන එක කොහොමත් වැරදි. කාර්මීකරණය කියන එක අදාළම නෑ ළමයි. ඒක දන්නේ නැත්නම් ලියා ගන්න. කාර්මීකරණය කියලා කියන්නේ මේ කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනවල වර්ධනය. කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනවල වර්ධනයට තමයි අපි කියන්නේ කාර්මීකරණය කියලා. විශේෂීකරණය ඔයගොල්ලෝ දන්නවනේ. වාණිජකරණය කියන එකත් මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. එතකොට නිවැරදි උත්තරේ වෙන්නේ ඒක. මතක තියාගන්න කාර්මීකරණය කියලා කියන්නේ කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනයේ සිදුවන වැඩිවීම. එන්න හතර බලන්න. දැන් බලන්න මේ වගේ ප්‍රශ්න දුන්නාම ළමයි මුලින් ඉඳන් කියවගෙන යන්නේ නැහැ. බලන්න ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද? ඒ ප්‍රශ්නෙන් අහන දේවල් යටින් ඉරියඳ ගන්න. මොකක්ද අන්තිමට අහන්නේ? ඉහත සිදුවීමේ සඳහන් මොකක්ද අහන්නේ? සමාජ වගකීම් සහ ආචාර ධර්ම ගණන පිළිවෙලින් තියෙන පිළිතුර. right? දැන් මෙතනදී ළමයි වරද්ද ගන්න කාරණාවක් තියෙනවා. ළමයි සමාජ වගකීම් ටිකයි ආචාර ධර්ම ටිකයි පටල ගන්න. ඒ නිසා මේක පටල ගන්න නැති වෙන්න මම විදිහක් කියලා දීලා තියෙනවා. right? මම කියලා දීලා තියෙනවා. දැන් මේව දන්නේ නැති දරුවෝ ලියා ගන්න. ආචාර ධර්ම කියන එක ගත්තාම ආචාර ධර්ම වලට විතරක් අදාළ වෙන කරුණු හතරක් තියෙනවා. හරිද? එතකොට මේ කරුණු හතර තනිකරම අදාළ වෙන්නේ ආචාර ධර්ම වලට. මේ කරුණු හතර හැර වෙනත් ඒවා තියෙනවා නම් ඒවා සමාජ වගකීම්. දැන් ගොඩක් අයට තියෙන්නේ ආචාර ධර්මයි සමාජ වගකීමුයි කවලමේ දුන්නාම ආචාර ධර්ම ටිකයි සමාජ වගකීම් ටිකයි තෝරා බේරා ගන්න බෑ. එතකොට මේ ප්‍රශ්නේ දැන් මෙතනින් එහාට විසඳෙනවා. මම හතරක් දැන් කියනවා මේ හතර ලියලා තියාගන්න. මේ හතර විතරයි ළමයි ආචාර ධර්ම වලට අදාළ වෙන්නේ. ඒ ඇරුණහම අනික හැම එකක්ම සමාජ වගකීම් ගණයට තමයි වැටෙන්නේ. පැහැදිලිද? හරි. අපි ලියමු මොකක්ද ආචාර ධර්ම වලට එන පළවෙනි එක ළමයි ලියන්න. සාධාරණ වීම. සාධාරණයි. ඒක ලියන්න සාධාරණ වීම හා අවංකව කටයුතු කිරීම. සාධාරණ වීම හා අවංකව කටයුතු කිරීම. දෙවෙනි එක ලියන්න සත්‍යද පමණක් sannivedanaya කිරීම. බොරු දේවල් කියන්නේ සත්‍යද විතරයි sannivedanaya කරන්නේ. අන් අයට හානි නොකිරීම. අන් අයට හානි නොකිරීම. හතරවෙනි එක ලියන්න නීති රීති පිළිපැදීම. හතරයි එහෙනම් සාධාරණ හා අවංකව කටයුතු කිරීම, සත්‍යදය පමණක් sannivedanaya කිරීම, අන් අයට හානි නොකිරීම, නීති රීති පිළිපැදීම. මේ ටිකම දාල වෙන්නේ ළමයි මතක තියාගන්න ආචාර ධර්ම වලට. මේ හැර වෙන එකක් තියෙනවා නම් ඒවා යන්නේ සමාජ වගකීමට. හැදලිනේ.
දැන් ඉන්න බලමු අපි මේක බලාගෙන යමු එන්න. සදෙව් පළතුරු බීම නිෂ්පාදනයේ නිරතව සිටින සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක්. මේ බලන්න. ඔහු ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදිතයක්. මෙන්න බලන්න ඊළඟට. පොරොන්දු පරිදි සාධාරණ මිලට ලබා දීමට තීරණය කර ඇත. ඔහු තම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ස්වභාවික පළතුරු මිස ජානතාක්ෂණයෙන් සැකසූ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න නැල්ලු. කිසි විටකත් යොදා නොගනී. ඔහුගේ ව්‍යාපාරයේ සේවකයන් 15 දෙනෙක් සේවය කරන අතර ඔවුන්ගේ වෘත්තීය ආරක්ෂාව මෙන්ම සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහිද වැඩි සැලකිල්ලක් දක්වයි. දැන් ඕගොල්ලන්ට බැලුවොත් ළමයි පේනවා මම මෙතන ඉරියන්දේ මොනව යටින්ද? සමාජ වගකීම් යටින්. රයිට්? ඕ පොඩකින් වැරදුනා. මේ අන්තිම එක ඉරි නෙමෙයි එන්න ඕනේ. අන්තිම එක හයිලයිට් වෙන්න. වෘත්තීය ආරක්ෂාව සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව. හරිද? දැන් එතකොට බලමු අපි මෙතන 1 2 දාගමු. රයිට්? ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදිතයක් දෙනවලු. ඒක සාධාරණ මිලට දෙනවලු. සේවකයෝ රකින්නවලු. සමාජ වගකීම් නම් 3යි. පොරොන්දු ඉෂ්ට කරනවලු, බොරු කියන්නේ නැහැලු, සාධාරණයිලු, මිනිස්සුන්ව නොමග යවන්නේ නැහැලු. ඊළඟට ජාන තාක්ෂණයෙන් සැකසූ අමුද්‍රව්‍ය යොදා ගන්න නැහැලු. ඒ කියන්නේ අනික් අයට හානි කරන්නේ නැල්ලු. 2. එහෙනම් 2යි. එහෙනම් සමාජ වගකීම් 3යි, ආචාර ධර්ම 2යි. සමාජ වගකීම් 3යි, ආචාර ධර්ම 2යි. උත්තරේ 5. හරි උත්තරේ 5. පැහැදිලිනේ? එතකොට මම මෙතන හයිලයිට් කරේ ළමයි හයිලයිට් කරේ සමාජ වගකීම් ටික. මං ඉරියන්දල 1 2 දැම්මේ ව්‍යාපාර ආචාර ධර්ම වලට. පැහැදිලිනේ? දැන් මේවා තමයි ළමයි ප්‍රශ්න. හරිද? දැන් අනික ගොඩක් ඒවා ඉතින් සීනි බෝල ප්‍රශ්නනේ. දැන් මේවා එහෙම සීනි බෝල ප්‍රශ්න නෙමෙයි. ඒ ඉස්සරහට එන ප්‍රශ්න මේ වගේ තමයි. මේ හැමදාම මේ සීනි බෝල සමාජ වගකීම කියන්නේ මොකද්ද? වැරදි ප්‍රකාශය තෝරන්න. ඒ වගේ සීනි බෝල ප්‍රශ්න හැමදාම බලාපොරොත්තු වෙන්න එපා. ඊළඟට අපේ ළමයි වරද්ද ගන්න ඊළඟ කොටස. මෙන්න මේ ටික. මේ තිරසර සංවර්ධනයේ කොටස් ටික. ළමයි මතක තියාගන්න මේ තිරසර සංවර්ධනයේ යටතේ හරිද? දැන් තිරසර සංවර්ධනයේ කොටස් 3යිනේ. මොනවාද කොටස් 3? මුලින්ම තිබුණා ආර්ථික තිරසර සංවර්ධනය, සමාජ තිරසර සංවර්ධනය, පරිසර තිරසර ආරක්ෂණය. ඔය ටිකනේ තිබුණේ. මේකේ ළමයි ප්‍රධාන වශයෙන් මෙන්න මේක. මෙන්න මේ දෙක. ආර්ථික තිරසර සංවර්ධනය ගත්තහම ඒකෙදි අවධානය යොමු කරන කරුණු මොනවද? ඒ වගේම ආර්ථික තිරසර සංවර්ධනය ළඟා කරගන්න ව්‍යාපාර වලට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? මෙන්න මේ දෙක ප්‍රධාන වශයෙන් බලා ගන්න. එතකොට සමාජ තිරසර සංවර්ධනයත් ගත්තහම මේ දෙක තමයි. සමාජ තිරසර සංවර්ධනය යටතේ අවධානය යොමු කරන කරුණු මොනවද? සමාජ තිරසර සංවර්ධනය තහවුරු කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? මෙතෙන්ටත් ඔය දෙකම බලා ගන්න. පරිසර තිරසර ආරක්ෂණයේදී අවධානය යොමු කරන කරුණු මොනවද? පරිසර තිරසර ආරක්ෂණය තහවුරු කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? මෙන්න මේ 6ක් තියෙනවා. මේ සෙට් එක මතක තියාගන්න. මේකෙන් ප්‍රශ්න අහනවා. දැන් එහෙම ප්‍රශ්නයක් තමයි කලින් ඇහුවේ. මේ තිරසර සංවර්ධනය තහවුරු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ. මේවායින් බලන්න මොකක්ද අහන්නේ? සමාජ තිරසර සංවර්ධනයේදී හැබැයි යහනේ ළමයි අවධානය යොමු කළ යුතු සාධක.
අවධානය යොමු කළ යුතු සාධක නේ මං කිව්වේ මේ එක්ක අවධානය යොමු කරන සාධක නැත්නම් ක්‍රියාමාර්ග. දැන් අතන ඇහුවේ සමාජ තිරසර සංවර්ධනය යටතේ අවධානය යොමු කරන ක්‍රියාමාර්ග වලින් ප්‍රශ්නේ. right? මතක තියාගන්න. දැන් මේකට මොකක්ද දෙන උත්තරේ? හා? පහනේ. මොකක්ද දෙන උත්තරේ? බලමු. සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම ඒක ළමයි සමාජ තිරසර සංවර්ධනයට අදාළ නැහැ. අන්තරාකාරී ද්‍රව්‍ය ආරක්ෂිතව භාවිතා කිරීම ඒකත් මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. පැහැදිලිද? ප්‍රාග්ධනීය කාර්යක්ෂමව භාවිතා කිරීම කියන එකත් අදාළ වෙන්නේ නැහැ. අවදානම් කළමනාකරණය කිරීම කියන එකත් අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ මෙන්න මේ දෙක. බලන්න ඒක බැලූ බැල්මට පේනවා ළමයි. මානව ප්‍රාග්ධනය නඩත්තු කිරීම, ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම. D සහ F. ඒ කියන්නේ උත්තරේ 3. උත්තරේ 3. පැහැදිලිද? right? එතකොට දැන් මේව ගත්තාම දැන් සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම කියන එක ළමයි ආර්ථික තිරසර සංවර්ධනයට එන්නේ. නේ? අන්තරාකාරී ද්‍රව්‍ය සුරක්ෂිත කිරීම සුරක්ෂිතව භාවිතා කිරීම කිව්වහම මේක පරිසර තිරසර ආරක්ෂණය. ප්‍රාග්ධනීය කාර්යක්ෂමව භාවිතා කිරීම කිව්වහම ආයි ආර්ථික තිරසර සංවර්ධනය. අවදානම් කළමනාකරණය කිව්වහම ඒක ආපහු පරිසර තිරසර ආරක්ෂණය. right? මේව මතක තියාගන්න. මේව වැදගත් දේවල්. හරිද? මම නැවතත් මතක් කරනවා මෙන්න මේ කොටස. හරිද? මේ කොටස් 6 හොඳට බලාගෙන යන ළමයි හොඳට පාඩම් කරගන්න මේවා විභාගයේදී නිතර ප්‍රශ්න හෙන්න තැන්. ඊළඟට පහත සඳහන් වන්නේ රජය සහ ව්‍යාපාර සම්බන්ධ අරමුණු හා කටයුතු කිහිපයකි. මම හැමදාම කියනවා නැවත නැවතත් කියනවා මේක කියවලා ළමයි මේ ABCD EF කියවන්න යන්න එපා. වෙලාව ඉතුරු කරගන්න. කෙලින් මෙන්න බලන්න මොකක්ද අහන ප්‍රශ්නේ. මේ අතරින් රජයේ ආර්ථික අරමුණු ලෙස සැලකිය හැක්කේ මොනවද කියලා වගෙන් අහන්නේ. හරිද? බලමු අපි රජයේ ආර්ථික අරමුණු වෙන්නේ මොනවද මේ ටිකේ. එන්න. මිල ස්ථායීතාවය very good. ඒක ආර්ථික අරමුණක්. බදු ගෙවීම කියන එක රජයේ ආර්ථික අරමුණක් නෙමෙයි ළමයි. බදු ගෙවීම කියන එක රජය ව්‍යාපාරිකයන්ගෙන් අපේක්ෂා කරන දෙයක්. පූර්ණ සේවා නියුක්තිය අරමුණක්. මේකත් රජය ව්‍යාපාරිකයන්ගෙන් අපේක්ෂා කරන දෙකක්. දේශීය සම්පත් භාවිතය. එකත් එහෙමයි පරිසර හිතකාමීව කටයුතු කිරීම. right? ඊළඟට ආර්ථික කාර්යක්ෂමතාවය කියන්නේ අරමුණක්. ACF උත්තරේ 5 මේ උත්තරේ 5. උත්තරේ 5. පැහැදිලිද? right? හා. එහෙනම් ඔන්න 6ත් හරි. ඊළඟට එන්න 7. බලන්න මෙන්න මරු ප්‍රශ්නයක් ආ. මේකට මට පුළුවන් දරුවෝ උත්තර දාන්න. මේක නියම ප්‍රශ්නයක්. 7ට පුළුවන් අය උත්තර දාන්න. පොඩ්ඩක් අපි ස්ක්‍රීන් එක පෙන්වමුද ඔයාලට? 7ට මොකද්ද උත්තරේ? වැඩෝ ඉන්නවා නම් දාන්න උත්තරේ. ඔයාලට දාන්න නැහැ නේ උත්තර නේද? මට දාන්න උත්තරේ. බලමු අපි වැඩෝ ඉන්නවද කියලා බලමු. මේක හරි ගියා කියන්නේ පට්ට. මේක හරි ගියා කියන්නේ මරුවා. මට උත්තර දෙකක් දාලා තියෙනවා. ඔව් මොනවද දාලා තියෙන්නේ? හරි. මේ උත්තර දානකොට බං මට දාපම් බං නදීස කෝරගේ සිලෙක්ට් කළා දහ බලමුද උත්තරේ මේ එන්න බලමු
හරි මේ ශ්‍රී ලංකා රජය විසින් ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය කපා හැරීමට තීරණය කර ඇත. පොහොර සහනාධාරය කපා හරිනවා. හරිද? දැන් මට කියන්නකෝ. පොහොර සහනාධාරය කිව්වහම මේක අදාළ වෙන්නේ ෆිස්කල් ප්‍රතිපත්තියටද මූල්‍ය ප්‍රතිපත්තියටද? මොන ප්‍රතිපත්තියටද අදාළ වෙන්නේ? පොහොර සහනාධාරය කිව්වහම මේක අදාළ වෙන්නේ ෆිස්කල් ප්‍රතිපත්තියට. එතකොට දැන් රජයේ ප්‍රතිපත්ති දෙකයිනේ ළමයි. ප්‍රතිපත්ති දෙකයි. එකක් ඇවිල්ලා ෆිස්කල් ප්‍රතිපත්තිය. අනිත් එක ඇවිල්ලා මූල්‍ය ප්‍රතිපත්තිය. මේ ෆිස්කල් ප්‍රතිපත්තියටම තමයි අපි කියනවා මොන ප්‍රතිපත්තියද? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන උපකරණ දෙකයි මොනවද? රාජ්‍ය ආදායමයි රාජ්‍ය වියදම. මේ මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ පහක් විතර තිබුණා නේ. ඔය පොලි අනුපාත නේ, විවට වෙළඳපළ, ණය සීමා, ව්‍යවස්ථාපිත සංචිත අනුපාත, ඔය වගේ උපකරණ ටිකක් තිබුණා මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ. දැන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ ෆිස්කල් ප්‍රතිපත්තියටමයි. ඒකේ කොටස් දෙකයි රාජ්‍ය ආදායමයි රාජ්‍ය වියදමයි. මේ පොතේ පොහොර සහනාධාරයක් කියන්නේ මොකක්ද? ඒක මූල්‍ය ප්‍රතිපත්තියට බලපාන එකක්ද? එහෙම නැත්නම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ෆිස්කල් ප්‍රතිපත්තියට බලපාන එකක්ද? ඒක ඇවිල්ලා ෆිස්කල් ප්‍රතිපත්තියට බලපාන එකක්. මොකද පොහොර සහනාධාරය කියලා කියන්නේ රජයේ රාජ්‍ය වියදමක්. ඒක වියදමක් නේ ළමයි. සහනාධාරයක් දෙනවා කියන්නේ රජයේ වියදමක් නේ. එහෙනම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. දැන් මේකේ වැඩේ තියෙන්නේ මෙහෙමනේ. රජයේ ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය කපා හැරලානේ. දැන් කපා හරිනවා කියන්නේ දේශීය නිෂ්පාදකයා රැක ගන්නවද? කපා හරිනවා කියන්නේ සහනාධාරයේ දේශීය නිෂ්පාදකයව ධෛර්යමත් කරනවද? නැහැ. පොහොර සහනාධාරයේ කපා හරිනවා කියන ළමයි දේශීය නිෂ්පාදකයව අධෛර්යමත් කරනවා. එහෙනම් දේශීය නිෂ්පාදකයව අධෛර්යමත් කරලා එහෙනම් මොකද්ද මේ ධෛර්යමත් කරන්නේ? නිදහස් වෙළඳාම විදේශ වෙළඳාමයි ධෛර්යමත් කරන්නේ. විදේශීය වෙළඳාමයි ධෛර්යමත් කරන්නේ. එහෙනම් මොකක්ද එන්නේ? මේ බලන්න. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අනිවාර්යෙන් දැන් රාජ්‍ය වියදම කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියනේ. එහෙනම් මේ උත්තර දෙකම අයින් කරන්න පුළුවන්. අන්තිම උත්තර දෙකම. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හා සම්බන්ධ වන අතර විදේශ වෙළඳාම සීමා කිරීමක් වැරදි. අපිට එහෙම කියන්න බෑ. මොකද විදේශ වෙළඳාම සීමා කරනවා කියන එක මේකේ සඳහනක් නැහැ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය දේශීය නිෂ්පාදකයා රැක ගැනීම. හත්තිලව්වේ දේශීය නිෂ්පාදකයා රැක ගන්න ඕන නම් පොහොර සහනාධාරය කපා හැරලා හරියන්නේ නැහැ නේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මෙන්න පුතේ හරි උත්තරේ නිදහස් වෙළඳාම දිරිගැන්වීම. වක්‍රාකාරව මේ කරන්නේ සහල් ටික ආනයනය කරන්න නිදහස් වෙළඳාමට ආනයනයට අනුබල දීමක් තමයි මේ කරන්නේ. දේශීය නිෂ්පාදකයා අධෛර්යමත් කරලා. පැහැදිලිනේ? හරි උත්තරේ 3. රයිට් හරි උත්තරේ 3. මම දැක්ක සමහර අය 5 ගහලා තිබුණා. 1 කියලා තිබුණා. වැරදි. 1 කොහොමද වෙන්නේ? විදේශ වෙළඳාම සීමා කිරීමක්. මේකේ කොහෙවත් නැහැ විදේශ වෙළඳාම ගැන සඳහනක්. පැහැදිලිද? හරි. ඔන්න. දැන් පේනවන්නේ ප්‍රශ්න. හරිද? අර ඔය දුන්නු මේ සීනි බෝල ප්‍රශ්න වගේ නෙවෙයි සෑහෙන හිතන්න ඕනේ. දැන් අපේ ළමයි හිතාගෙන ඉන්නවා මේ BS පේපර් එක මොනවා හරි ටිකක් කටපාඩම් කරලා මොනවා හරි නෝට් ටිකක් බලලා මොනවා හරි ටිකක් බලාගෙන ගියාම උත්තර ලියන්න පුළුවන් කියලා. පුතේ විභාගයේදී A level විභාගයේදී අහන්නේ මේ වගේ ප්‍රශ්න. කටපාඩම් කරලා ලියන්න පුළුවන් යම් ප්‍රමාණයක් තියෙනවා නැත්තේ නැහැ. හැබැයි පේපර් එකට ළමයි හොඳට ලකුණු අරගෙන ඒ සාමාර්ථයක් අරගෙන විශ්වවිද්‍යාලය යන්න බෑ. නෝට් ටික විතරක් කටපාඩම් කරා කියලා. හිතන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ වගේ ඒවාට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට කලින් තිබුණු මෙන්න මේ වගේ ප්‍රශ්න කෝ මේ වගේ හිතන්න පුළුවන් වෙන්න ඕනේ. අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ වගේ එකකට උත්තර ලියන්න ළමයි ඔයා තියරි දැනගෙන ඉන්නත් ඕනේ. ඔයාගේ thinking capacity එක තියෙන්නත් ඕනේ. හරිද? ඉතින් ඒ නිසා මේ වැරදි මතයක් මේ BS කියන එක මේ කටපාඩම් කරලා ගොඩ දාන්න පුළුවන්. මේක ගේමක් නෑ. ඒක ඇවිල්ලා බොරු කතා ළමයි A level papers අරන් බලන්න එහෙම කරන්න බෑ. මේ වගේ හිතන්න තමයි ප්‍රශ්න අහන්නේ. හරිද? මේ thinking එක හදාගන්න දැන් මේ ඉඳන් හදාගන්න ඕගලන්ට ලබන අවුරුද්දේ විභාගෙ තියෙන්නේ. තව අවුරුද්දකින් විභාගෙ තියෙනවා, කල් තියෙනවා. දැන් මේ ඉඳන් මේ ඔය මොලේ හදාගන්න ඔය හිතන විදිය හදාගන්න. මේ ප්‍රශ්න කරලා පුරුදු වෙන්න. දැන් බලන්න ඊළඟ එක. ඒකත් ඒ වගේ. මට මේකට උත්තරේ දාන්න. සිතුම්ගේ අසල්වැසියෙකු පැතුම් නිරන්තරයෙන් විවිධාකාර ද්‍රව්‍ය පිලිස්සීමේ නිරත වේ. පැතුම් විසින් ප්ලාස්ටික් පොලිතීන් වැනි ද්‍රව්‍ය දිනපතා පුළුස්සනවලු. ඒ නිසා සිතුම්ද අපහසුතාවයට පත් වෙලා ඉන්නවලු.
මේ වගේ ක්‍රියාකාරකම් නිසා සිතුම්ගේ උල්ලංඝනය වන පාරිභෝගික අයිතිවාසිකම මොකද්ද? chat එකේ දාන්න සිතුම්ගේ උල්ලංඝනය වන පාරිභෝගික අයිතිවාසිකම මොකද්ද? හිතන්න කල්පනා කරන්න. මොකද්ද සිතුම්ගේ උල්ලංඝනය වන පාරිභෝගික අයිතිවාසිකම්? හිතන්න ඕනේ කල්පනා කරන්න ඕනේ. ඔහේ උත්තර දාන්න එපා. හිතන්න ලොජික් එකක් තියෙන්න ඕනේ. මම සමහර දරුවන්ගෙන් සමහර ළමයි උත්තරේ දානවා. මම ඇහුවම ඇයි කියලා කියන්න තේරෙන්නේ නැහැ. එහෙම බෑ. ඔයා ප්‍රශ්නයකට උත්තරයක් තේරුවා නම් මම ඇයි කියලා ඇහුවාම මට පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. සර් මම මේ උත්තරේ ගත්තේ මෙන්න මේ හේතුව නිසා. මේකයි මේකේ තියෙන තර්කානුකූල භාවය. එහෙම තර්කානුකූල වෙන්න හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි පේපර්ස් වලින් කරන්නේ. ඔව් මම හිතන්නේ ගොඩක් අය ඒකට හරි උත්තරේ දාලා තියෙනවා. මොකද්ද ඒකෙන් උල්ලංඝනය වෙන්නේ? සුවදායක පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය. දැන් පැතුම් අර විදිහට අර නේද ප්ලාස්ටික් පොලිතීන් වගේ දේවල් ගිනි තියනකොට සිතුම්ට එයාගේ ගෙදර නිදහසේ සුවදායක පරිසරයක් යටතේ ජීවත් වෙන්න බෑ. අර විස වායුන් ටික ඉතින් එයාගේ ගෙදරට එනවනේ. ඒ නිසා එයා අපහසුතාවයටපත් වෙනවනේ. අන්න. දැන් සමහර අය කියනවා මේක ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය වැරදීනේ. ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය කියන එක වෙන්නේ හිතන්න මම භාණ්ඩයක් පරිභෝජනය කරනවා. ඒක පරිභෝජනය කරාට පස්සේ මට හානියක් වෙනවා. අන්න එහෙම වුණොත් කඩ වෙන්නේ ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය. මම කියන එක පැහැදිලිද? දැන් මෙතන භාණ්ඩයක් හෝ සේවාවක් කවුරුත් පරිභෝජනය කරේ නෑනේ. කවුද මෙතන ඩයල් එක මෙතන මේ අසාධාරණයට ලක් වෙන්නේ සිතුම්. සිතුම් භාණ්ඩයක් පරිභෝජනය කරෙත් නෑ, සේවාවක් පරිභෝජනය කරෙත් නෑ. මේ යකා ගෙදරට වෙලා හිටියේ. පැහැදිලිද? තේරුණාද? අන්න මතක තියාගන්න. රයිට්. එන ඊළඟ එක අපෝ පට්ට ලේසි. මට මේකට දාන්නකො ළමයි උත්තරේ. මම අද MCQ ටික තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. දාන්න මේකට උත්තරේ chat එකේ දාන්න අපි මේක පෙන්නමු කට්ටියට. chat එකේ දාන්න උත්තරේ. බලමුද ළමයි? එන්න වරලත් ව්‍යාපාර මොකද වෙන්නේ? ව්‍යාපාර නාමයට පුරස්කාර ගෙවන්න ඕනේ. රාජ්‍ය සමාගම් රජයේ පාලනයට යටත් වෙනවා. ඇපෙන් සීමිත සමාගම් ළමයි කොටස් ප්‍රාග්ධනයක් රහිතව ආරම්භ කරන්න පුළුවන්. මිලකල සමාගම් අනේ මේ මිලකල සමාගම් කියලා කියන්නේ මොනවද? මිලකල සමාගම් කියන්නේ මොනවද? නිල ලයිස්තුගත පොදු සමාගම්. මිලකල සමාගම් කියලා කියන්නේ නිල ලයිස්තුගත පොදු සමාගම්. එහෙනම් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි. නිල ලයිස්තුගතයි කියන්නේ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කියන එකනේ. අක්වෙරළ සමාගම් ලංකාවේ ව්‍යාපාර කටයුතු කරන තහනම්නේ. අක්වෙරළ සමාගම් වලට ලංකාවේ බිස්නස් කරන්න බෑ. ලංකාවෙන් පිටත වෙනත් ඕනෑම රටක ව්‍යාපාර කරන්න පුළුවන්. එතකොට මේක ගැලපුවහම මොකක්ද එන උත්තරේ? එතකොට 9ට එන උත්තරේ ළමයි 2. 9ට උත්තරේ 2. ඒව නම් ලේසියිනේ. එන්න 10 බලන්න. මට 10ටත් උත්තරේ දාන්න chat එකේ. ඉක්මනට දාන්න 10ට උත්තරේ chat එකේ දාන්න ළමයි. මොකද්ද? සමූපාකාර සමිතියක අතිරික්තයේ සමාජිකයන් අතර බෙදා හැරිය යුත්තේ කොහොමද කියලා අහනවා. ඔව්නේ. very good. සාමාන්‍යයෙන් මම මේ කොටස පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. අපි කියනවා සමූපාකාර සමිතිවල ළමයි ආදායම් වියදම් නැහැනේ. මේවා සමාජ සුබ සාධනය අරමුණු කරගත්තේ වනේ. මේවයි තියෙනවා ලැබීම් තියෙනවා. ලැබීම් වලින් අඩු කරනවා මොනවද? ගෙවීම් අඩු කරනවා. ගෙවීම් අඩු කරාම එනවා ළමයි මොකක්ද? එක්කෝ අතිරික්තය. එහෙම නැත්නම් එනවා මොකද්ද? ඌනතාවය. ඔය දෙකෙන් එකක් නෙන්නේ. එක්කෝ අතිරික්තය, එක්කෝ ඌනතාවය. මෙතෙන්ට ආවේ අතිරික්තයක් නම්
මෙතෙන්ට ආවේ අතිරික්තයක් නම් මේක අතිරික්තයක් නම් මේ අතිරික්තය ළමයි සමාජිකය අතර බෙදා හරින්න ඕනේ. හැබැයි මේ අතිරික්තයේ සමාජිකය අතර බෙදා හරින පදනම් කරගත්ත සංකල්පයක් තියෙනවා. මොකද සංකල්පය? අනුග්‍රාහක ප්‍රතිගෙවීම. අනුග්‍රාහක ප්‍රතිගෙවීම. එහෙම නැත්නම් අපි කියනවා සහභාගීත්වය මත ප්‍රතිලාභ ගෙවීම. සහභාගීත්වය මත ප්‍රතිලාභ ගෙවීම. දැන් මේ පාඩම් වලට හිටපු නැති දරුවෝ එහෙම මේව හරියට බලා ගන්න. හරිද? මට පාඩම මම අරගෙන උගන්වන්නේ නැහැ මෙතනදී. අපි රිවිෂන් එකේදී ඒක කරමු. නමුත් දැන් මෙතනදී මේ පුංචි පුංචි කොටස් ටික හරිය අල්ලගන්න. මොකද්ද අනුග්‍රාහක ප්‍රතිගෙවීම කියලා කියන්නේ? දැන් සාමාන්‍යයෙන් සමාගමක ළමයි නේද? ඔයාට ලැබෙන ලාභාංශය තීරණය වෙන්නේ කොහොමද? ඔයා අරන් තියෙන කොටස් ප්‍රමාණය මත. ඔයා වැඩි කොටස් අරන් තියෙනවා නම් වැඩි කොටස් ප්‍රමාණයක් අරන් තියෙනවා නම් ඔයාට ලැබෙන ප්‍රතිලාභය වැඩි සමාගමක. ඔයා අඩු කොටස් ප්‍රමාණයක් අරන් තියෙනවා නම් සමාගමක ඔයාට ලැබෙන ප්‍රතිලාභය අඩුයි. මේ කම්පැනි එක. මේ සමාගමක. හැබැයි සමූපාකාරයක කොහොමද සිද්ධ වෙන්නේ? සමූපාකාරයක අපි බලනවා සමාජිකයෝ සමූපාකාර සමිතියත් එක්ක කරලා තියෙන ගනුදෙනු ප්‍රමාණය. වැඩි ගනුදෙනු ප්‍රමාණයක් කරලා තියෙනවා නම් ලැබෙන ප්‍රතිලාභය වැඩි. අඩු ගනුදෙනු ප්‍රමාණයක් නම් කරලා තියෙන ලැබෙන ප්‍රතිලාභය අඩුයි. එතකොට ළමයි සමූපාකාර සමිතියක අතිරික්තය සමාජිකය අතර බෙදෙන්නේ මෙන්න මේක තමයි සංකල්පය. අනුග්‍රාහක ප්‍රතිගෙවීම. කරලා තියෙන ගනුදෙනු ප්‍රමාණය. හරිද? right? මතක තියාගන්න. එහෙනම් දැන් මේකට මොකක්ද දෙන උත්තරේ? මේ බලන්න මේ දෙක. උත්තරේ දෙක. සමාජිකයන් සමිතිය සමග සිදු කළ ගනුදෙනු වල වටිනාකම අන්නේ. ඔච්චර අනිකේ ඔක්කොම වැරදි. වැරදි. 11ට උත්තරේ තෝරන්න බලන්න. 11ට උත්තරේ තෝරන්න බලන්න. chat එකේ දාන්න බලන්න 11ට උත්තරේ. මේක පෙන්නමු කට්ටියට. ඔව්නේ. ඒක නම් ලේසි. 11ට උත්තරේ මොකද්ද? අමාත්‍යාංශයක් යටතේ ඍජු පාලනයට යටත් වීම. අමාත්‍යාංශයක් යටතේ ඍජු පාලනයට යටත් වෙන්නේ සංස්ථා නෙමෙයි ළමයි මොනවද? රාජ්‍ය දෙපාර්තමේන්තු. ඔයාලා ආසම දෙපාර්තමේන්තුව මොකද්ද? විභාග දෙපාර්තමේන්තුවනේ. මොන අමාත්‍යාංශය යටතේද තියෙන්නේ? අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තියෙන්නේ. එහෙනම් දෙපාර්තමේන්තුව තමයි ළමයි අමාත්‍යාංශ පාලනයකට යටත් වෙන්නේ. එහෙනම් උත්තරේ 4. හරිනේ. 11. මේකට මොකක්ද උත්තරේ? දැන් ලේසි ප්‍රශ්න මේවා නංගා. chat එකේ දාන්න බලන්න අපි මෙයාලට පෙන්නමු මේක. මොකක්ද උත්තරේ? පබසරා පෙරේරා විසින් පබසරා ට්‍රේඩර්ස් නමින් වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. පහත ප්‍රකාශ අතරින් මෙම ව්‍යාපාරයේ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. නිවැරදි එකයි අහන්නේ. මේ වගකීම සීමිත ව්‍යාපාරයකි. වැරදිනේ ළමයි. වගකීම සීමිතයි නම් අනිවාර්යෙන් පවා ට්‍රේඩර්ස් කියන එක ඉස්සරහින් මොකක් එන්න ඕනේද? සීමා සහිතයි කියලා එන්න ඕනේ. එහෙම තිබුණේ නැහැ. නිත්‍ය සම්පතික හැකියාවක් පවතී වැරදි. නිත්‍ය සම්පතික හැකියාවක් තියෙන ළමයි වගකීම සීමිත ව්‍යාපාරවලට. පැහැදිලිද? එහෙම නැත්නම් නීතිමය පුද්ගල භාවයක් තියෙන ඒවට. හරිම එක ඒක තමයි. නීතිමය පුද්ගල භාවය. නීතිමය පුද්ගල භාවය තියෙනවා නම් වගකීමත් සීමිත වෙනවා. අඛණ්ඩ පැවැත්මකුත් තියෙනවා. මේ පොදු සමාගම රෙද්ද තමයි. මෙය කේවල ස්වාමී ව්‍යාපාරයක් වුවද අනිවාර්යෙන්ම ලියාපදිංචි කළ යුතුය. මොකද්ද පනත? 1918 ව්‍යාපාර නාම ආඥා පනත. මේ පනතේ මොකද්ද කිව්වේ ළමයි? මේ පනතේ කියනවා අයිතිකරුගේ නමින් හැර අයිතිකරුගේ නම පබසරා පෙරේරා අයිතිකරුගේ නමින් හැර වෙනත් ඕනෑම නමකින් පවත්වාගෙන යන ව්‍යාපාරයක් මොනව කරන්න ඕනේද?
ලියාපදිංචි කරන්න ඕනේ. දැන් අයිතිකරුගේ නම පබසරා පෙරේරා, ව්‍යාපාරයේ නම පබසරා ට්‍රේඩර්ස්. එහෙනම් මේ පනතට අනුව ළමයි මේ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම මොනවා කරන්න ඕනේද? ලියාපදිංචි කළ යුතුයි. right? මෙහෙම එකක් නෑ මොනවද මේ පිස්සුද මේ? එන්න. හරි උත්තරේ 4. ඊයා උත්තරේ දාන්න මේක පෙන්නන්න අයියෝ 13 මොකද්ද උත්තරේ මොකද්ද උත්තරේ ඉස්සෙල්ලම මොකද්ද එන්න ඕනේ නව්‍යතහ සම්පාදනය වෙන්න ඕනේ නේද? කට්ටිය දානවා නේද? එක එක උත්තර තියෙනවනේ ඇයි ඒ? නව්‍යතහ සම්පාදනය කරාට පස්සේ මොකද කරන්න ඕනේ? සංකල්ප ගොඩනැගීම හා ව්‍යාපාර සැලැස්ම සකස් කරන්න ඕනේ. ඊළඟට මොකද කරන්න ඕනේ? අවශ්‍ය සම්පත් ටික සම්පාදනය කරගන්න ඕනේ. ඊළඟට මොකද කරන්නේ? මේක යථාර්ථයක් බවට පත් කරගන්න කටයුතු කරන්න ඕනේ. අන්තිමට තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ. අපි ගොඩක් වෙලාවට try කරන්නේ ඉස්සෙල්ලා ප්‍රතිලාභ ගන්න. එහෙම එන්නේ නැහැ. එහෙනම් ඉංග්‍රීසි අක්ෂර ටික ගැලපුවාම B C D A E B C D A E උත්තරේ 4. උත්තරේ 4. B C D A E උත්තරේ 4. ව්‍යවසායකයෙක් තුළ තිබිය යුතු අතිශය වැදගත් ගුණාංගයකි අන්න දැන් කොටස් දෙකයි මොනවද? ව්‍යවසායකයා ගුණාංග නැත්තම් කියනවා ගති ලක්ෂණ තිබුණා. ඊළඟට තිබුණා ව්‍යවසායකයෙකුට ව්‍යවසායකත්ව කුසලතා. right? දැන් කුසලතා නම් පොඩ්ඩයි තිබුණේ. ඒ නිසා ඒ ටික මතක තියාගන්න පුළුවන්. මොනවද කුසලතා තිබුණේ? ඔය මට මතක් වෙන ඒවා මම කියන්නම්. sannivedana කුසලතාවයේ තියෙන්න ඕනේ. අන්තර්පුද්ගල කුසලතාවයේ තියෙන්න ඕනේ. මූලික කළමනාකරන කුසලතාවයේ තියෙන්න ඕනේ. මොකක්ද ඊළඟට තියෙන්න ඕනේ එක? නායකත්ව කුසලතාවය. මට වැදගත් මේක මග ඇරුණා. නායකත්ව කුසලතාවය. ඔය ටික තමයි ළමයි කුසලතා. මේව ඇරුණාම ඊතුරු සියල්ලම මොනවද? ගති ලක්ෂණ. එන්න. අහන්නේ ගුණාංගයනේ. ගුණාංගය කියන්නේ ගති ලක්ෂණ. දැන් sannivedanaya කියන එක ළමයි මේ. right? කළමනාකරණයේ වැරදි. සමායෝජනයත් කියන්නේ කළමනාකරණයේ යටතේ තියෙන එකක් පස්සේ ඉගෙන ගමු. අභිප්‍රේරණය කියන්නේ මේ අන්තර්පුද්ගල සහ එහෙම නැත්නම් කළමනාකරණයට. හරි උත්තරේ 4. හරි උත්තරේ 4. මේකට පුතේ වැඩ්ඩෝ ඉන්නවා නම් උත්තර දෙන්න. මේකට උත්තරේ දීලා හරි ගියොත් එහෙම අවංකවම වැඩේ. පෙන්නන්න. මේකට උත්තර දුන්නොත් අවංකවම වැඩේ. උත්තර දෙකක් දෝලණය වෙනවා. 3ද 5ද? දැන් මේවා නම් ළමයි මේ කොටස් ටිකත් පොඩ්ඩක් පාඩම් කරගෙන යන්න. දැන් මේ වගේ අමාරු ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම පටලෝල ඇහුවොත් එහෙම කට්ටිය කොර වෙන තැනක්. හරිද? දැන් මේවා මතක නැත්තම් වැඩේ කරන්න අමාරුයි ළමයි. එන්නකො. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව මෙන්න මේක. ආයෝජිත ප්‍රාග්ධනය මිලියන 4ට අඩු ඒවා. කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය ආයෝජිත ප්‍රාග්ධනය මිලියන 4ට අඩු ඒවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සේවක සංඛ්‍යාව 25ට අඩු ඒවා.
ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ස්ථීර සේවක සංඛ්‍යාව 50ට අඩු වේවා. දැන් මේ ටික ගැලපුවාම මොකද්ද උත්තරේ? 2 4 1 3 උත්තරේ 5. උත්තරේ 5. right මේවා ටිකක් අමාරුයි. ලේසි නෑ. මෙන්න 16ට උත්තරේ කියනකො මට 16ට උත්තරේ කියනකො මේක පෙන්වන්න ළමයින්ට 16ට උත්තරේ කියන්න. මොකද්ද 16ට උත්තරේ? නෝගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය පිරිවැය අඩු නිෂ්පාදන ක්‍රමවේදයක් තම ව්‍යාපාරයට හඳුන්වා දී ඇති අතර මේ තුලින් පරිසර හානිය දවම වන බව ඇය පවසයි. ඉහත සිද්ධියට අනුව මේ මොකද්ද? කාලා වරෙන්කොද? ඈ මොකද්ද මේක? හතර කියලා තියෙනවා. දෙක තියෙනවා. දෙක තුන හතරම එනවා. අන්න එළ ඩයල් එක කවුද? අපිට මේ තෝර ඉන්න බෑ. දැම්ම උත්තර තුනම. 2 3 4. උත්තරේ දාලා සර්ට කියන තමුසේ ඕන එකක් තෝරගන්න. දැන් මේක බැලුවම මාර කේස් එකනේ. විධායක නිලධාරිනිය. නිලධාරිනිය කිව්වහම ඩයල් එක කාන්තාවක්. එහෙනම් නිකන් කාන්තා ව්‍යවසායකත්වයේ වෙන්නත් පුළුවන්. පිරිවැය අඩු නිෂ්පාදන ක්‍රමයක් හඳුන්වා දී අතර පරිසර හානියක් අවම වෙනවලු. නිකන් ඒක අහපු ගමන් මේක හරිත කියලාත් හිතෙනවා. නේ? හැබැයි ඉතින් මෙන්න මේක තමයි වැදගත්ම කොටස. මොකද්ද? පිරිවැය අඩු නිෂ්පාදන ක්‍රමවේදයක් තම ව්‍යාපාරයට හඳුන්වා දී ඇත. පුතේ පටල ගන්න එපා. මෙයා මේ ව්‍යාපාරයේ මොකක්ද යකෝ ඒ කරේ? දැන් හරි. මෙයා මේ ව්‍යාපාරයේ කවුද? ප්‍රධාන විධායක නිලධාරිනිය. ප්‍රධාන විධායක නිලධාරිනිය කියන්නේ අයිතිකාරයෙක්ද සේවකයෙක්ද ළමයි? සේවකයෙක්. මෙයා සේවකයෙක්. සේවකයා. කාන්තා ව්‍යවසායකය කියලා ගන්නේ අපි සේවකයන්ට වඩා කාන්තාවක් එයාගේම ව්‍යාපාරයක් ගොඩ නැගුවා නම් කාන්තා ව්‍යවසායකයෙක්. දැන් උටාර කාන්තා ව්‍යවසායකයි. පැහැදිලිද? තේරුණාද? හරිද? මෙයා සේවකයෙක්. ඒක තේරුම් ගන්න. එතකොට මෙයා සේවකයෙක් කියන තැනම ළමයි උත්තරේ තියෙනවා. මොකද උත්තරේ? අභ්‍යන්තර ව්‍යවසායකත්වය. මේ ආයතනයේ සේවකයෙක් තමයි ළමයි මේ නව නිපැයුම කළා තියෙන්නේ. එහෙනම් අභ්‍යන්තර ව්‍යවසායකත්වය ආයි කතන්දර නැහැ. මේ පරිසර හානිය අවම වෙනවා කියලා දීලා තියෙන්නේ නොමග යවන්න. එතකොට ගහන්න එපා හරිත ව්‍යවසායකත්වය කියලා. පැහැදිලිද? ඔන්න ප්‍රශ්නේ. සීනි බෝල ප්‍රශ්න නෙමෙයි. බලන්න 17 මට මේකට උත්තරේ දියන්න chat එකේ. මේක වෙන්නන්න අපි ළමයින්ට 14 දාන්න උත්තරේ. මම චූටි මතක් කිරීමක් කරන්න. චූටි මතක් කිරීම. ඔයාගේ අතේ චෙක් පතක් තියෙනවා නම් මේ චෙක් පත සම්බන්ධයෙන් ඔබට ගත හැකි ක්‍රියාමාර්ග 3කි. ඔබට ගත හැකි ක්‍රියාමාර්ග 3කි. එක චෙක් පතක් තියෙනවා නම් බැංකු කවුන්ටරයට ඉදිරිපත් කරලා මුදල් ලබා ගන්න පුළුවන්. 2 බැංකු ජංගම ගිණුමක මේක තැන්පත් කරන්න පුළුවන්. 3 වෙන කාට හරි පැවරීම සිද්ධ කරන්න පුළුවන්. පවරන්න පුළුවන්. හැබැයි පුතෝ
රේඛනයක් කරලා තියෙනවා නම් මේ ඔප්ෂන් එක වැලිඩ් නෑ. මේ ඔප්ෂන් එක අහිමි වෙනවා. ඒ කියන්නේ කවුන්ට් රේට් දීලා මුදල් කරගන්න බෑ. එක්ක ජංගම ගිණුමක දාන්න ඕනේ, එක්ක වෙන කාට හරි පවරන්න ඕනේ. හැබැයි දාලා තියෙන රේඛනයත් ඔන්න ඔය කියනවා වගේ එකක් නම් ආදායකයාගේ ගිණුමට පමණයි රේඛනයක් නම් එහෙනම් පුතෝ වෙන කාටවත් පවරන්නත් බෑ. මොකද ඒක ඇවිල්ලා පැවරීම සීමා කරන රේඛනයක්. ආදායකයාගේ ගිණුමට පමණයි කියන එක. එහෙනම් ඉතුරු වෙන එක ඔප්ෂන් එක මොකද්ද? මේක විතරයි. බැංකු ජංගම ගිණුමක දාන එක විතරයි. හැබැයි අවාසනාවක මහත මොකද්ද? මේ යකාට යකෝ ජංගම ගිණුමක් නැහැ. ආදායකයාගේ ගිණුමට පමණයි කියලා රේඛනයකුත් දාලා. දැන් ඔප්ෂන් තුනෙන් තුනම නැහැ. කවුන්ට් රේට් දීලා හල්ලි ගන්නත් බෑ. රේඛනය නිසා වෙන කාටවත් පවරන්නත් බෑ. ජංගම ගිණුමක් නැති නිසා ජංගම ගිණුමක දාන්නත් බෑ. එහෙනම් ඉතින් උත්තරේ ඒක තමයි ඉතින්. අනකරු ලවා චෙක් පතේ රේඛනය අවලංගු කරගෙන කවුන්ටරේ මුදල් ගන්න. වෙන මොනවා කරන්නේ? ජංගම ගිණුමක් තියෙන වෙන පුද්ගලයෙකුට පවරන්න බෑනේ. තමා හඳුනන වෙනත් පුද්ගලයෙකුට චෙක් පත ඒත් පවරන්න බෑනේ. කවුන්ටරේ කොහොමද සල්ලි ගන්න බෑ. මුදල් තරව කරේකට කොහොමද පවරන්නේ? පවරන්න බෑ. හරි උත්තරේ ඒක. ඕන ප්‍රශ්න. මේවත් අතර මෙච්චර ලොකු ප්‍රශ්න නෙමෙයි. මේ ලෙවල් අප් එහෙම එනකොට බලනකො. හා. අයියෝ ඊයානේ මම මේකට උත්තරේ කියන්න. මේක පටලේසි. විද්‍යුත් මුදල් කියන්නේ ණයපත. ආසන්න මුදල් කියන්නේ භාණ්ඩාගාර බිල්පත. විවහාර මුදල් කියන්නේ කාසි හා නෝට්ටු. බැංකු මුදල් කියන්නේ ඉල්ලුම් තැන්පතු. ද්‍රව්‍ය මුදල් කියන්නේ රත්රන්. 514 3 උත්තරේ 5. උත්තරේ 5. ඒ වෙන පටලේසිය. එන්න මහ ජනතාවගෙන් තැන්පතු බාර ගැනීමට බලය ඇති ආයතන පමණක් මතක තියාගන්න ළමයි. මහ ජනයාගෙන් තැන්පතු බාර ගන්න පුළුවන් මෙන්න මේ කොට්ටාස දෙකට විතරනේ. කොට්ටාස දෙකයි ඉන්නේ. එකක් ඉන්නවා බැංකු අංශය. බැංකු අංශය. රයිට්. මේ බැංකු අංශයේ ප්‍රධාන ආයතන දෙකයිනේ. මොනවාද ආයතන දෙක? බලපත්‍රලාභී වාණිජ බැංකු. බලපත්‍රලාභී විශේෂිත බැංකු. ඔය දෙකනේ තියෙන්නේ. ඊළඟට ආපහු තැන්පතු බාර ගන්න පුළුවන් කාටද? ඇයි තිබුණේ දෙවෙනි කොටස? තැන්පතු බාර ගන්නා අනෙකුත් මූල්‍ය ආයතන. තැන්පතු බාර ගන්න අනෙකුත් මූල්‍ය ආයතන. එහෙම මූල්‍ය ආයතන තුනක් තිබුණා. මොනවද? තුනක් තියෙනවා. මොනවද? බලපත්‍රලාභී මුදල් සමාගම්. ඊළඟට මොනවද තිබුණේ? තව දෙකක් තිබුණානේ. සමෝපාකාර ග්‍රාමීය බැංකු. සමෝපාකාර ග්‍රාමීය බැංකු. ඊළඟට තුන්වෙනි එක මොකක්ද තිබුණේ? සකසුරුවම් හා ණය ගනුදෙනු සමෝපාකාර සමිති. සකසුරුවම් හා ණය ගනුදෙනු සමෝපාකාර සමිති. මේ අයට විතරයි ළමයි මහ ජනතාවගේ තැන්පතු බාර ගන්න පුළුවන්. වෙන අයට බෑ. එන්න ප්‍රාථමික අලෙවිකරුවන්ට බෑ. ඒකක භාවය මොනවද මේ තියෙන්නේ? වැරදි. බෑ. කල්බදු සමාගම් නෑ. බල විශේෂිත කල්බදු මූල්‍ය කරන සමාගම් බෑ. උත්තරේ 3. උත්තරේ 3. හරි උත්තරේ 3. හරි උත්තරේ 3. රයිට්. හරිද? මේ මතක තියාගන්න. ඊළඟ රිවිෂන් පේපර් එකෙත් සමහර විට මම අහයි. එදාට සමහර විට මෙහෙම ලියන්න නැතුව එදාට භෞතික පන්ති කාමරේ වාඩි වෙලා නැත්නම් ඔන්ලයින් එකේ වාඩි වෙලා ලියනවා වෙන්න පුළුවන්. ඔන්ලයින් පේපර්ස් උත් අපි බලලා දෙනවා. එන්න. ඊයා. මහ බැංකුවේ අරමුණු දෙකයිනේ ළමයි. එකක් මොකද්ද? ආර්ථික හා මිල ස්ථායීතාවය. දෙවෙනි එක මොකද්ද? මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. එතකොට මොකක්ද වෙන්නේ? ආර්ථික හා මිල ස්ථායීතාවය, මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය BD.
බොනේව නෙමෙයි හැබැයි. ආපු ඊයා. ජීවිත රක්ෂණයට පමණක් අදාළ මූලධර්ම. දැන් මේව නම් සීනි බෝල ප්‍රශ්න. ජීවිත රක්ෂණයට අදාළ නැහැනේ හානිපූර්ණේ. හානිපූර්ණේ අදාළ නැහැ කියන්නේ ආදේශනීය දායකත්වයේ කොහෙත්ම අදාළ නැහැ. එහෙනම් උත්තර ටික මේ ටික A C F A C F උත්තරේ 3. මම කැමතියි මෙන්න මේ 22ට ඕගොල්ලන්ගෙන් උත්තරේ දැනගන්න. විශේෂයෙන්ම අපේ තියරි පන්තියේ ඉන්න ළමයින්ගෙන් අපි දැන් මේ දවස්වල රක්ෂණීය සාකච්ඡා කරන්නේ පන්තියේ. 22ට මොකද්ද උත්තරේ? chat එකේ දාන්න බලන්න. බලමු කට්ටියගේ knowledge එක check කරලා. පොඩ මේක පෙන්නමු කට්ටියට. මොකද උත්තරේ? නැවක් තියෙනවලු මෙන්න නැව වටිනාකම රුපියල් මිලියන 200යිලු මේ නැව x y z කියන සමාගම් තුනම අනුපාතිකව දායක වෙලා බාර අරන් තිනවා. මෙයා 150යි මෙයා 30යි ඉසෙත් සමාගම 20යි. මට කියන්නකෝ මෙන්න මෙහෙම එකකට අපි මොකද්ද කියන නම? මොකද්ද? මොකක් හරි වත්කමක වටිනාකම ඉහළ නිසා රක්ෂණ සමාගම් කිහිපයක් යටතේ රක්ෂණය කරා නම් අපි මේකට කියන නම මොකද්ද? රක්ෂණ සමාගම් කිහිපයක් යටතේ රක්ෂණය කරන්න ප්‍රධාන හේතුව තමයි මේකේ වටිනාකම ඉහළයි. වටිනාකම ඉහළ නිසා මෙහෙම එක රක්ෂණ සමාගමකට අවදානම බාර ගන්න බැරි නිසා රක්ෂණ සමාගම් කිහිපයක් එකතු වෙලා අවදානම බාර ගන්න එකට අපි මොකද්ද කියන නම? ප්‍රාරක්ෂණය. ප්‍රතිරක්ෂණය නෙමෙයි. ප්‍රාරක්ෂණය. ප්‍රතිරක්ෂණය කියන්නේ මොකද්ද? නැවත රක්ෂණය කිරීම නේ. මම අර උදාහරණයක් කිව්වේ. මට මතක නැහැ. රාණී නැවනේ. රාණී නැව. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණය කරනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන්. රාණී නැව. මේ රාණී නැව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආපහු රක්ෂණය කරනවා කොහෙද? බ්‍රිතාන්‍යයේ ලොයිඩ් රක්ෂණ සමාගම. එතකොට එකපාරක් බාරගත් අවදානමක් නැවත වතාවක් දෙවනි පාරට රක්ෂණය කරනවා වෙනත් රක්ෂණ සමාගමක. නේ? ඒක ඇවිල්ලා ප්‍රතිරක්ෂණය. මේ ඇවිල්ලා ප්‍රාරක්ෂණය. වටිනාකම ඉහළ නිසා තනිය කෙනෙකුට බාර ගන්න බෑ. කීප දෙනෙක් එකතු වෙලා බාර ගන්න. ඉතින් එහෙනම් ප්‍රාරක්ෂණය. එතකොට එහෙනම් ප්‍රතිරක්ෂණයේ තියෙන උත්තර ටික ඔක්කොම අයින් කරන්න. දැන් හානියක් සිද්ධ වුණොත් අහන්නේ වයි ගෙවන ගානනේ. වයි ගෙවන්නේ 130යි. ඒ කියන්නේ මිලියන 200ෙන් 130ක්. ඒ කියන්නේ මිලියන 60යි. එහෙනම් මේක උත්තරේ නේද? උත්තරේ දෙක. උත්තරේ දෙක. පැහැදිලිනේ? ඕක සරල දේවල් ඈ. එන්න 23 මොකද 23ට උත්තරේ? දැන් මේක ටිකක් හිතන්න ඕනේ. එකපාරම උත්තරේ එන්නේත් නැහැ. මේක පෙන්වන්න කට්ටියට. මොකද මේකට උත්තරේ? මොකද මේකට උත්තරේ? ජීවිත රක්ෂණයේදී රක්ෂණ වාරකයේ තීරණය කිරීමෙහිලා වැදගත් සාධකයක් ලෙස නොසලකෙන්නේ 4 තියෙනවා 5 තියෙනවා නේ? අනිවාර්යෙන් ළමයි රක්ෂණාවරණයේ වටිනාකම බලනවා. මොකද රක්ෂණාවරණයේ වටිනාකම වැඩි වෙන්න වාරිකය වැඩි. කාල සීමාව බලනවා, අනිවාර්යෙන් වයස බලනවා, රැකියාව බලනවනේ ළමයි. මොකද රැකියාව මතනේ රක්ෂිතයාගේ ආදායම තීරණය වෙන්නේ. ආදායම වැඩි නන්නේ වැඩි වාරිකයක් ගෙවන්න පුළුවන්. මොකද්ද බලන්නේ නැත්තේ? රක්ෂිතයාගේ වත්කම් බලන්නේ. ඔයා ජීවිත රක්ෂණයක් ගන්න ගියාම ඔයාගෙන් අහන්නේ ඔයාට වාහන කීයක් තියෙනවද, ගෙවල් කීයක් තියෙනවද, ඒව අහන්නේ. උත්තරේ 4. 24. දැන් මෙතනින් එහාට මම කතා කරන්න යන්නේ නැහැ. මොකද sannivedanaya. හරිද?
sannivedanaye එහෙම තාම අපි සාකච්ඡා කරලා නැහැ තියරි පන්ති වල. පේපර් එක කොහොම තියාගන්න පාඩම ඉවර කරාට පස්සේ ඔයාලට පුළුවන් නැවත ඒවා උත්සාහ කරන්න. හරි. එන්න 31 ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය තුල ව්‍යාපාර දක්නට නොහැකි වූයේ ඔන්න උත්තර ටික ලියාගෙන යමු. ඍජු නිෂ්පාදනය ක්‍රියාත්මක වූ නිසාය. උත්තර ටික ලියා ගන්න ළමයි. ඍජු නිෂ්පාදනය ක්‍රියාත්මක වූ නිසාය. ඍජු නිෂ්පාදනය ක්‍රියාත්මක වූ නිසාය. ව්‍යාපාරයේ අයිතිකරුවන් අභ්‍යන්තර පරිසර බලවේගයක් පාරිභෝගිකයන් ආසන්න පරිසර බලවේගයක් හොඳ දේ කිරීමත් නරක දේ නොකිරීමත් ආචාර ධර්ම තිරසර සංවර්ධනය මූලික කරගත් ව්‍යාපාර ලාභය මෙන්ම සමාජය ගැන බලන්නත් ඕනේ. ලාභය කියලා කියන්නේ ආර්ථික තිරසර සංවර්ධනය, සමාජය කියලා කියන්නේ සමාජ තිරසර සංවර්ධනය, පරිසරය ගැනත් බලන්න ඕනේ. පරිසර තිරසර ආරක්ෂණය. පරිසරය මේකට බාහිර කියලා දාන්න එපා. පාරිභෝගිකයන් බාහිර කියලා දාන්න එපා. බාහිර කියන එක හරි රයිට් වැරදි නැහැ. ඒ වුණාට දාන්න එපා. වඩාත් නිවැරදි පිළිතුර මේක. ලාභය මෙන්ම සමාජය හා පරිසරය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. එන්න 33 වාණිජ බැංකු හා ප්‍රාථමික අල විනියෝජිතයන් රජයේ සුරැකුම්පත් ඇපේට තබා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අරමුදල් ලබා ගැනීමේදී ඒ කියන්නේ ඇපේට තියලා ණය ගන්නවා කියන එක. අරමුදල් ගන්නවා කියන්නේ ණය ගන්නවා කියන එක. එතනදී මොකක්ද අය කරන පොලි අනුපාතය? නිත්‍ය ණය පහසුකම් අනුපාතය. නිත්‍ය ණය පහසුකම් අනුපාතය. නිත්‍ය ණය පහසුකම් අනුපාතය. නිත්‍ය කියලා විතරක් හරියන්නේ නැහැ බ මොකද්ද මේ නිත්‍ය කියලා විතරක් නදු. නිත්‍ය තෝරා ගැනීමේ මහ බැංකුව තෝරාගත් ක්ෂේත්‍ර වලට ලබා දෙන ණය සීමා කිරීම ළමයි ගුණාත්මක ණය පාලනය. ගුණාත්මක ණය සීමා. ණය සීමා කොටස් දෙකයිනේ. මොනවාද කොටස් දෙක? ප්‍රමාණාත්මක ණය සීමා. අනිත් එක මොකද්ද? ගුණාත්මක ණය සීමා. ප්‍රමාණාත්මක ණය සීමා වලදී ළමයි මුදල් ප්‍රමාණයයි අඩු වැඩි කරන්නේ. තන් ණය ප්‍රමාණය එක්ක වැඩි කරනවා එක්ක අඩු කරනවා ප්‍රමාණය. ගුණාත්මක ණය සීමා වලදී මෙන්න වචනය ණය ගලා යන දිශාවයි වෙනස් කරන්නේ. දිශාව වෙනස් කිරීම. දැන් මේ තෝරාගත්ත ශේෂ්ත්‍ර සඳහා ලබා දෙන ණය සීමා කරනවා කියන්නේ ණය ගලාගෙන යන දිශාවයි වෙනස් කරන්නේ. පාරිභෝගික තත්ත්වයන් මිල යනාදී පිළිබඳ සැලකිලිමත්ව සිටීමත් අවශ්‍ය අවස්ථාවලදී ප්‍රශ්න කිරීමත් අපි කියනවා මොකක් කියලාද? විවේචනාත්මක දැනුවත්භාවය. විවේචනාත්මක දැනුවත්භාවය. මෙතනදී මම පුංචි දෙයක්ත් කියන්නම්. අනිවාර්යයෙන්ම ළමයි මෙන්න මේ දෙක බලා ගන්න. පාරිභෝගික අයිතිවාසිකම් ටික පාරිභෝගික වගකීම් ටික හොඳට බලාගන්න. මේවයින් කේස් ස්ටඩි එහෙම එන්න පුළුවන්. කේස් ස්ටඩි ප්‍රශ්න එනවා. දැන් මම අද එකක් දුන්නේ. කේස් ස්ටඩි ප්‍රශ්න එනවා. හරිද?
එන්න වෙන්වෙන්ව පැවති ව්‍යාපාර දෙකක් එකට එකතු වීම මොකද්ද ළමයි? ව්‍යාපාර සංයෝජන නම්බන අතර එලෙස එක්වන්නේ සමාන ව්‍යාපාර දෙකක් නම් ඒක තිරස් සංයෝජන. මතකද උදාහරණය? මොකද උදාහරණය තිබුණේ? ඈ මම අර කිව්වේ මෙහෙම එකක්. රෙදි නිෂ්පාදකයා ඉන්නවා. රෙදි වලින් ඇඳුම් නිෂ්පාදනය කරන ඇඳුම් නිෂ්පාදකයා එහෙම නැත්නම් ඇඟලුම් කම්හල තියෙනවා. ඒ කියන්නේ ඔය MS වගේ ඇඟලුම් කම්හල්. ඊළඟට මේ ඇඟලුම් කම්හල් ළමයි ඇඳුම් දානවා ඇඳුම් වෙළඳ සැල් වලට. ඇඳුම් වෙළඳ සැල් වලට. හරිද? එතකොට දැන් මේකේ මෙන්න මෙහෙම දෙන්නෙක් එකට එකතු වෙනවා නම් නේ. මෙහෙම දෙන්නෙක් එකට එකතු වෙනවා නම්. ඒක මොන සංයෝජනද? ඒක ඇවිල්ලා සිරස් සංයෝජන. ඒක ඇවිල්ලා සිරස්. හිතන්න ඇඳුම් නිෂ්පාදනය කරනම ආයතන දෙකක්. ඇඳුම් නිෂ්පාදකයෝ දෙන්නෙක් එකට එකතු වෙනවා. මේ දෙන්න එකට එකතු වෙනවා. මේ දෙන්න එකතු වෙනවා. එහෙමනම් ඒක තිරස්. මේක සිරස් මේක තිරස්. ඇඳුම් නිෂ්පාදකයා ළමයි බිස්කට් හදන කෙනෙක් එක්ක බිස්කට් නිෂ්පාදකයෙක් එක්ක එකට එකතු වෙනවා. මෙයා මෙයත් එක්ක එකට එකතු වෙනවා. එහෙම වුණොත් මේක කිසිම ගැළපීමක් නැහැ. විෂම සංයෝජන. හරියට ඕගොල්ලෝ නිකන් අර ඕගොල්ලන්ගේ ওই වයසේ තියෙන ආදර සම්බන්ධතා තියෙන ඒවා විෂමයි ළම. වෙන්නේ. ඒ නිසා නිකන් නැහින්න යන්න එපා බොරු වැඩ. එතකොට ඒක හරි එහෙනම් තිරස් සංයෝජන ඒක හරි. රයිට්. මේ බලන්න. වරලත් හිමියාගේ භාණ්ඩ නිෂ්පාදනය කර බෙදා හැරීම. වරලත් හිමියාගෙන් භාණ්ඩ මිලදීගෙන නැවත විකුණයි. මොනවද උත්තර? වරලත් හිමියාගේ භාණ්ඩ නිෂ්පාදනය කරනවා නම් ඒක මොන ව්‍යාපාරද ළමයි? ඒක මොන ව්‍යාපාරද? ඒක ඇවිල්ලා නිෂ්පාදන වරලත් ව්‍යාපාර. නිෂ්පාදන වරලත් ව්‍යාපාර නමේම තියෙනවා. භාණ්ඩ මිලදීගෙන විකුණනවා නම් නිෂ්පාදිත වරලත් ව්‍යාපාර. පැහැදිලිද? ව්‍යවසායකයා අනේ කොහෙටද ප්‍රතිලාභ දෙන්නේ? සමාජයට සමස්ත සමාජයටම ප්‍රතිලාභ ලබා දෙන අතර කලමනාකරු කොහෙට විතරයිද? ව්‍යාපාරයට පමණක් ප්‍රතිලාභ ලබා දී. විදුලි පරිභෝජනය කිලෝවොට් ඇම්පියර් 50ට අඩු කියන එක තියෙනවා. කිලෝවොට් ඇම්පියර් 50ට අඩු ව්‍යාපාර සුළු පරිමාණ ව්‍යාපාර ලෙස කවුද අඳුනගන්නේ? CBSL. මොකද CBSL කියන්නේ? ශ්‍රී ලංකා මහ බැංකුව, Central Bank of Sri Lanka. හරිද? කිලෝවොට් ඇම්පියර් 50ට අඩු. පහත ප්‍රකාශවල සත්‍ය අසත්‍යභාවය මට chat එකේ දාන්නකො. පළවෙනි එක සත්‍යයිද අසත්‍යයිද chat එකේ දාන්න. දෙවෙනි එක මොකද chat එකේ දාන්න. මේක අපි පෙන්නමු මෙයාලට. මොකද හිතන්නේ? තිස්හය අයන්න චෙක් පතක් පැවරීමේදී පිටසන් කිරීම අනිවාර්ය වේ. මේ ච කියන එක මේ වැරදිලා වෙදිලා තියෙන්නේ. මුදලේ ප්‍රධාන ලක්ෂණය පොදු පිළිගැනීමයි.
මේක අසත්‍යයි ළමයි. පළවෙනි එක අසත්‍යයි. අසත්‍යයි. ඇයි පළවෙනි එක අසත්‍යයි? චෙක්පත් කොටස් දෙකයිනේ ළමයි. චෙක්පත් කොටස් දෙකයිනේ. මොනවාද කොටස් දෙක? ධාරක චෙක්පත් අනිත් එක මොකද්ද? විධාන චෙක්පත්. ධාරක චෙක්පත් ළමයි පිටසන් කරන එකට පවරනකොට පිටසන් කිරීම අනිවාර්ය නෑ. පැවරීමේදී පිටසන් කිරීම අනිවාර්ය වෙන්නේ මොන චෙක්පත් වලටද? විධාන චෙක්පත් වලට විතරයි. එහෙනම් මේ පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි එක හැබැයි හරි පුතෝ. මුදලක ප්‍රධාන ලක්ෂණය පොදු පිළිගැනීම. මුදලට පොදු පිළිගැනීමක් තිබ්බේ නැත්තම් 5000 කොලේ 5000 නෝට්ටුව මමත් 5000ක් කියලා පිළිගන්නවා ඔයත් 5000ක් කියලා පිළිගන්නවා. මේක අපි දෙන්න පිළිගත්තේ නැත්තම් මාර ප්‍රශ්නයක් නෙවෙන්නේ. මුදලක ප්‍රධාන ලක්ෂණය පොදු පිළිගැනීම. පොදු පිළිගැනීම නැත්තම් වැඩක් නැහැ. සත්‍යයි. පොදු පිළිගැනීම නැත්තම් අනික මොක තිබ්බත් වැඩක් නැහැ. ඒ පොදු පිළිගැනීම ඇති වෙන්න ඕන නිසානේ ඔය රාජ්‍ය අංශය විසින් ඒවා නිකුත් කරන්නේ CBSL ශ්‍රී ලංකා මහ බැංකුව. හරිද? මේක තාම බෑ. මේක තාම බෑ. ආයන්න බලන්න. විශාල වටිනාකමක් ඇති වත්කම් සම්බන්ධයෙන් ඇති අවදානම ඊයානේ කොටස් වලට වෙන් කර රක්ෂණ සමාගම් කිහිපයකට බාර දීලා අනතුරක් වුණොත් Taman බාරගත් අවධානමේ ප්‍රමාණයට වන්දි ගෙවීම මොකද්ද? විශාල වටිනාකමක් ඇති කියපු ගමන් ක්ලික් වෙන්න ඕනේ. මොකද්ද? මොන රක්ෂණයද? ප්‍රාරක්ෂණය. මොකද්ද? ප්‍රාරක්ෂණය. පැහැදිලිද? තේරුණාද? එහෙනම් දැන් ඔයගලන්ට තේරෙනවා මේ වැඩේ සෙල්ලම් වැඩක් නෙමෙයි ළමයි. හරිද? මේ වැඩේ ඔයගොල්ලෝ හිතනවට වැඩිය අමාරුයි. මට අද ඒක තමයි පෙන්වන්න ඕන කරේ. සමහර MCQ හරිම ලේසි සරලයි ගොඩ දා ගන්න පුළුවන්. හැබැයි සමහර ඒවා හිනට කල්පනා කරන්න ඕනේ ඔයගොල්ලෝ ගොඩාක් අය වැරද්දුවා. ඒ නිසා මේ MCQ සෙල්ලමක්ම නෙමෙයි. මේක ඇතුලේ කතන්දරයක් තියෙනවා. හරිද? thinking pattern එක සුපිරියටම හැදෙන්න ඕනේ. හරිද? අර කේස් ස්ටඩි වගේ ප්‍රශ්න වලට අද දැන් ඔය තිබුණේ. අර ව්‍යවසායකත්වයේ ප්‍රශ්නේ වරද්ද ගත්තනේ. ගෝලීය ව්‍යවසායකත්වයේ හරිත ව්‍යවසායකත්වයේ කිව්වා, කාන්තා ව්‍යවසායකත්වයේ කිව්වා. නෑ අන්තිමට උත්තරේ අභ්‍යන්තර ව්‍යවසායකත්වයේ. එතකොට ඒ වගේ ප්‍රශ්න වලට කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ? ඒවා කොහොමද අපි ගොඩ දාගන්නේ? හිස්සෙන් පුරවන ප්‍රශ්න ටික කොහොමද අපි ගොඩ දාගන්නේ? රයිට්? සෑහෙන මීටරෙන් ඉන්න. ප්‍රශ්න කරන්න පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න, පේපර්ස් කරන්න, බලන්න, ඩිස්කෂන්ස් බලන්න, හරි වැරදි දාගන්න, ලකුණු බලන්න, ලකුණු වැඩි කරගන්න try කරන්න. හරිද? මම දිගටම මේ විදිහට පේපර් ඩිස්කෂන්ස් කීපයක්ම මම අරගෙන යනවා. එතකොට මේ පේපර් ඩිස්කෂන්ස් වලට සක්‍රියව සම්බන්ධ වෙන ළමයි. හරිද? මේක මාර වැදගත්. හොඳ? ඒ කියන්නේ මේකේ වැදගත්කම මට කියලා නිම කරන්න බැරි තරම් මේක වැදගත්. මොකද ඔයගොල්ලෝ දැන් විභාගයට ඔයගොල්ලෝ තමයි ඊළඟට ඉන්නේ. මොකද 2021 අයියලක් කළා ඉතා ඉක්මනින් විභාග ඉවර වෙනවා ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ගේ නොවැම්බර් විභාගෙ තිබුණාට ඕගොල්ලන්ගේ විභාගෙ නොවැම්බර් තියෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ විභාගෙ ඊට කලින් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ දැම්ම ඉඳන් සූදානම් වෙන්න, දැම්ම ඉඳන් වැඩ කරන්න, දැම්ම ඉඳන් මහන්සි වෙන්න. එහෙම නැති වුණොත් එහෙම ඔයගොල්ලෝ ලොකු අමාරුවක වැටෙනවා. ඕගොල්ලන්ට විභාගෙට මාස 3ක් විතර තියෙනකොට. රයිට්? ඒ නිසා මේක සුළුවට ගන්න එපා, සුළුවට තකන්න එපා. මේක හරියට පිළිවෙලට අපි වැඩ ටික කරගෙන යන්න, පේපර්ස් ටික හොඳට ලියන්න, ලකුණු වැඩි කරගන්න උපරිම උත්සාහ කරන්න. හරි නේද? එහෙනම් අපි ලබන සතියේත් මේ වගේම සෙෂන් එකකින් හම්බෙන ගම අදට සමු ගන්නවා. ඔයාලට මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් සෙෂන් එකෙන් පස්සේ මට WhatsApp message එකක් හෝ නැත්නම් Telegram එකෙත් අපි ඉන්න Telegram message එකක් දාන්නත් පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ රාත්‍රියක්.